In this video tutorial, we are going to learn about selecting a name for the company. සමාගමකට නමක් තෝරගන්නේ කොහොමද? සමාගමක නමකින් කොයි වගේ කාරණාවන්ද සිද්ධ වෙන්නේ? ඊට අදාළ theoretical part එක තමයි අපි මේ video tutorial එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ selecting a name කියන එක ප්‍රශ්න පත්‍රවලදී ගොඩක් අවස්ථාවලදී question වෙන area එකක්. අපි මේ ප්‍රශ්න පත්‍ර සේරම පාඩම් සියල්ලම ඉවර කරාට පස්සේ revision video tutorial එකේදී we are going to learn about all these past paper questions and we are going to discuss over their answers as well. Now, one of the past paper question was based on this particular statement. Name reflect the nature of the company and they ask you to discuss this particular statement. Now, how can the company's nature can be reflected by the company's name? Now, this can be answered with this proper understanding of this particular in this slide itself. If you listen to me carefully, you can discuss this answer properly, discuss how the company's name can be reflected, how the company's name can reflect the nature of the company. Now, how it happens is when you are deciding a company's name, you have only the choice to decide upon the company's first name. Now, අපි සමාගමක නමක් ගත්තොත් එහෙම සමාගමක නමක කොටස් දෙකක් අපිට හඳුන ගන්න පුළුවන්. දැන් අපි මේ උදාහරණ විදිහට ගත්තොත් එහෙම ඔයාට ඔප්ෂන් එක තියෙන පාර්ට් එක තමයි A B C කියන කාරණාව. ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා මේ නම ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ subject to certain limitation. අපි ඒ ටික ඉස්සරහට කතා කරනවා. මේ පළවෙනි පාර්ට් එක ඔයාට තීරණය කරන්නට පුළුවන්. මේ second part එක decide වෙන්නේ ඔයා තෝරගන්න සමාගමේ nature එකත් එක්ක. ඔයා private limited company එකක් නම් register කරන්න හදන්නේ. එතකොට මේක සඳහන් වෙන්නේ ABC private limited company කියලා. ඔයා use කරන්නේ public limited company එකක් නම් එතනදී අපිට සඳහන් කරන්න වෙන්නේ ABC PLC කියලා. එතකොට මේ public limited company එකක් register කරලා ඔයාට බෑ සමාගමේ නම මම register කරපු සමාගමනේ කියලා private limited කියලා දාන්න. මේ private limited කියන එහෙමත් නැත්නම් PLC කියන එහෙමත් නැත්නම් මේ limited කියන මේ වචන වලින් reflect වෙන්නේ company එකේ nature එක. එතකොට ඔයාට දැන් මේ දවස්වලදී උනත් ව්‍යාපාර ආයතනයක නමක් දැක්කම එතකොට ඔයාට කියන්න පුළුවන්කමක් තියෙනෝනේ. alright මේ ඇවිල්ලා private limited company එකක්. මේ ඇවිල්ලා public limited company එකක්. මේක ඇවිල්ලා limited company එකක්. එහෙමත් නැත්නම් මේක unlimited company එකක්. මේ ආදී විදිහට company එකේ නම බලලා ඔයාට පුළුවන්කමක් වෙන්න ඕනේ company එකේ nature එක හඳුන්වන්න. ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි section 6 න් සඳහන් වෙන්නේ. එතනදී කියනවා limited company other than a listed company. ලයිස්තුගත නැති stock exchange එකේ list වෙලා නැති limited company එකක් නම් ඒකේ නම සඳහන් වෙන්න ඕනේ ABC limited company. එහෙමත් නැත්නම් අපිට abbreviation use කරන්න පුළුවන් ABC Ltd company කියලා. යම්කිසි ආයතනයක් private company එකක් නම් limited company එකක් limited එකෙත් අපි කතා කරා දැන් මේක private company එකක් නම් එතකොට උන්ට use කරන්න පුළුවන් ABC වරහන් ඇතුළේ මේ සම්පූර්ණ වචනයම private limited company කියලා. එහෙමත් නැත්නම් යාලට use කරන්න පුළුවන් abbreviation එක ABC private limited එකත් abbreviation එකෙම use කරන්න පුළුවන්. මේක මාරු කරලා use කරන්න බෑ. ඔයාලා ABC private කියලා ලියලා මේක limited කියලා සම්පූර්ණ වචන ලියන්න බෑ. ඔයාලා use කරනවා නම් private limited එහෙමත් නැත්නම් abbreviations use කරන්නත් පුළුවන්. මේ private company එකකදී නම අපිට use කරන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි කතා කරා limited company other than listed company. එහෙනම් listed company එකක් වෙන limited company එකක් අපි කොහොමද use කරන්නේ? අපි කතා කරා සමාගම් වර්ග ගැන කතා කරනකොට යම් කිසි limited company එකක් stock exchange එකේ listed company එකක් බාටපත් වුණොත් ලයිස්තුගත සමාගමක් බාටපත් වුණොත් එයාලා shares publicly held කරන්න ඕනේ. එහෙනම් listed company එකක් නම් limited listed company එකක් නම් එයාලගේ එතනදී අපිට දකින්නට පුළුවන් ඉන්නේ public limited company එහෙමත් නැත්නම් මේ PLC කියන වචනේ. ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි එතකොට අපිට සමාගමක නමක මේ දෙවෙනි පාර්ට් එක කොහොමද decide වෙන්නේ කියන එක section 6 දක්වලා තියෙනවා. limited company එකක් listed නොවන company එකක් නම් අපි නිකම්ම limited කියලා දානවා. ඒ අදාළ limited company එක private limited company එකක් නම් අපි private limited කියන එක සඳහන් කරනවා. නමුත් private කියන වචනේ අපි හැමතිස්සෙම වරහන් ඇතුලේ යොදන්නේ.
limited company එකක් ලයිස්තුගත සමාගමක් නා listed company එකක් නා we use PLC or public limited company. In that instance we don't use brackets are used only for the private limited company. So that how you select a name for the company based on the nature of your company. Right. ඊට පස්සේ අපි මේ section 7 යටතේ කතා කරනවා restrictions. දැන් මම කියවනේ සමාගමේ නමක් ගත්තම නමේ කොටස් දෙකක් තියෙනවා ABC තියෙනවා. ඊට පස්සේ අපි අපේ nature එකත් එක්ක private limited company හෝ public limited company හෝ ඒ ආදී විදිහට තියෙනවා. Right. එතකොට මේ ABC කියන එක මම කියවට discretion එක තියෙනවා. ඔයාලට කැමති නමක් use කරන්න. හැබැයි මේ කැමති නමක් use කරන්න කිව්වට ඒක subject වෙනවා subject to the restrictions set out in section 7. Section 7 වල කියනවා registrar shall not registered by a name, a company shall not registered by a name which it is identical with the name of any other company of any registered overseas company. දැන් මෙතනදී කියනවා යම් කිසි සමාගමක් දැන් registration වලට යොමු කරලා තියෙනකොට ඒ සමාගමේ නම identical වෙනවා නම් ලංකාවේ තියෙන company එකට name of any other company or any registered overseas company මේක ලංකාවේ සමාගමක් වෙන්න ඕනේ නැහැ. පිට රටක හරි registered company එකක් overseas company එක any registered overseas company එකක් හරි ඒ නමින් තියෙනවා නම් ලංකාවේදී ඒ අදාළ නමම use කරලා register කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි McDonald කියලා ගත්තොත් එහෙම ඒක ලංකාවේ register වෙලා නැත්නම් නමුත් ඒක overseas company එකක් විදිහට register වෙලා තියෙනවා නම් ඒ නමට identical වෙන වෙනත් කිසිම නමක් යොදා ගන්න බෑ. එහෙම කිසිම නමක් register කරන්න බෑ. මේ first part එක ඔයාලට කැමති විදිහට decide කරන්න පුළුවන් වුණොත් identical වෙන නමක් ඔයාලට use කරන්නට බෑ. ඒ වගේම තමයි section 7 subsection 1B වලින් කියනවා if the particular name contains the word Chamber of Commerce unless the company is a company which is to be registered under license granted under section 34 without addition of word limited to its name or මේ මෙතන මේ Chamber of Commerce කියලා කියන section 34 කියනවා ඒ අදාළ අනුමැතිය ලබා ගත්තේ නැත්නම් approval එක ලබා ගත්තේ නැත්නම් එවැනි අවස්ථාවකදී මේ Chamber of Commerce කියන වචනේ යොදා ගන්නට බැහැ කියලා. ඒතර මේ identical කියන කාරණාව වැදගත්. ඊළඟට මේ subsection C එකත් වැදගත් වෙනවා. එතනදී කියනවා if it is in the opinion of the registrarට opinion of the registrar ඔහුට discretion එකක් ලබා දීලා තියෙනවා. යම් කිසි නමක් ඔහුට හිතනවා නම් identical නැහැ නමුත් ඒ නමින් mislead වෙනවා නම් එවැනි අවස්ථාවකදීත් ඔහුට පුළුවන් ඒ නම register නොකර ඉන්න shall not මෙතනදී may not නෙමේ යොදාගෙන තියෙන වචනය shall ඔහුට discretion එකක් නෙමේ එයාට හිතනවා නම් mislead වෙලා කියලා registrarට පුළුවන් ඒ company එක register නොකර ඉන්න. එතකොට පළවෙනි එකේ වෙනස පළවෙනි එකේ use කරන්න වචනේ identical පස්සේ use කරන්නේ misleading. identical කියන වචනේත් එක්ක ඊට සමානම අදහසක් තමයි ලැබෙන්නට ඕනේ. නමුත් මෙතනදී සමානම වචන නැති වුණත් ඊට ඒ නම් දෙකෙන් mislead කිරීමක් වෙනවා නම් දැන් register වෙලා තියෙන නමත් එක්ක අලුතෙන් register කිරීමට propose කරලා තියෙන නමත් එක්ක mislead වෙනවා නම් එවැනි අවස්ථාවකදී registrarගේ opinion එකෙන් යට හිතනවා නම් මේක mislead වෙනවා නම් ඔහුට පුළුවන් සමාගම register නොකර ඉන්න. මේක වෙන හොඳ මේ section එකේ discretion එක ලබා දීලා තියෙන්නේ ඇතැම් අවස්ථාවලදී දැන් සමාගමේ නමට identical නොවන නමුත් ඒ law එකේ තියෙන loop hole එකක් යොදාගෙන යම් කිසි කෙනෙකු රටේ පවතින ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතනයක නමක් ඊට ආසන්න නමක් යොදාගෙන register කරන්න හැදුවොත් එවැනි අවස්ථාවකදී registrarට බලය ලබා දීලා තියෙනවා discretionary power එක ලබා දීලා තියෙනවා identical නොවුනත් mislead වෙනවා නම් company එක register නොකර තියන්න. ඒක තමයි පළවෙනි අවස්ථාව මේ registrarට register නොකර ඉන්න පුළුවන් අවස්ථාව. ඊළඟට subsection 2 යටතේ දක්වලා තියෙනවා මිනිස්ටර්ගේ consent එක යටතේ යම් කිසි නම් register කරන්න පුළුවන් අවස්ථාවක්. මෙතනදී කියනවා except with the consent of the minister given having regard to the national interest no company shall be registered by a name which contains the word president municipal cooperative national state Sri Lanka මේ කියන වචන එහෙමත් නැත්නම් or name suggest any connection with the government president or any name suggest the term the president කියන වචනේ යොදා ගන්නට බෑ. ඒ වගේම තමයි president කියන වචනය president
යස් වෙන ආකාරයට ඒක සජෙස්ට් වෙන ප්‍රෙසිඩන්ට් කියන කෙනා මේ සමාගමට කනෙක්ෂන් එකක් තියෙනවයි කියලා සජෙස්ට් වෙන කිසිම නමක්වත් යොදා ගන්නට බැහැ without the consent of the minister. consent minister ගේ consent එක ඇතුවයි මේ කියන වචන යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාගමකට බැහැ මේ ප්‍රෙසිඩන්ට් මියුනිසිපල් කෝපරේටිව් සොසයිටි නැෂනල් ස්ටේට් ශ්‍රී ලංකා මේ කියන වචන යොදා ගන්න. මේක රෂනාල එක තමයි national security. national security කියන පදනම මත තමයි මෙවැනි වචන යොදා ගන්නට අවසරයක් නැත්තේ. එවැනි වචන යොදා ගන්නවා නම් අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ මිනිස්ටර්ගෙන් අනුමැතිය කන්සෙන්ට් එකක් ලබා ගන්න ඕනේ. නැත්නම් රෙජිස්ට්‍රාර් විසින් එවැනි අපි කියන්නකො මියුනිසිපල් කවුන්සිල් කියන වචනේ මියුනිසිපැලිටි එක කියන කනෙක්ෂන් එක ලබා දෙන යම් කිසි වචනයක් යොදාගෙන කෙනෙක් නමක් රෙජිස්ටර් කරන්න ඉදිරිපත් කරොත් section 7 subsection 2 යටතේ that particular company registrar can refuse the registration of that company under that particular name. Right. දැන් ඊළඟට අපි එනවා මේ section 7 subsection 3 වලදී වැදගත් වෙනවා. අපි කලින් section එකේ කතා කරානේ section 7 subsection 1 වල ඒ යටතේ අපි කතා කරා සමාගමක් identical වෙනවා නම් ඒ සමාගම රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ කියලා. දැන් මේ identical කියන එක තෝරන්නේ කොහොමද? ඒ කාරණාව section 7 subsection 3 එකේදී දක්වලා තියෙනවා. Section 7 subsection 3 says when determining whether the company name is identical it shall disregard ඒක නොසලකා හරිනවා මෙන්න මේ පහළ දක්වලා තියෙන වචනයන්. The words term the terms the company and company company limited unlimited private limited public limited and the symbol of and all these terms are disregarded when determining the identical. Now let me take an example to explain this particular thing. Now there is an existing company called Silva Sons Private Limited Company. Now a new company being propose its name as the Silva and Sons Company, the Silva and Sons Private Limited Company. Now if we take this whole name together, you could see there's a difference. It's not identical. It says Silva Sons. This the new company says the Silva and Sons. එතකොට අපිට බැලූ බැලමට සම්පූර්ණ වචනයම ගත්තොත් මේ දෙකේ identical එකක් නැහැ. නමුත් අපි identical කියන එක decide කරද්දී disregard කරන ඉවත් කරන වචන කිහිපයක් තියෙනවා. මෙතනදී කියනවා the කියන වචනේ disregard කරනවා. එහෙනම් අපි මේ the කියන වචනය කපා හරිනවා. ඊට පස්සේ කියනවා limited private limited මේ ආදී විසිර nature එක describe කරන වචනත් disregard කරනවා. එහෙනම් අපි private කියන වචනය අයින් කරනවා, limited කියන වචනය අයින් කරනවා, company කියන වචනය අයින් කරනවා. එතකොට අපි දැන් තියෙන propose කරන සමාගමෙත් මේ කියන වචනය disregard කරනවා. ඒ වගේම කියනවා and කියන වචනේ හෝ and කියන symbol එක තියෙනවා නම් ඒකත් disregard කරනවා කියලා. ඕව disregard කරාට පස්සේ ඉතුරු වෙන වචනය identical ද කියන එක තමයි බලන්නේ. එතකොට existing company එකක් තියෙනවා Silva Sons කියලා. දැන් අලුතෙන් propose කරන company එකත් එතකොට දැන් කියන විදිහට නම් Silva Sons එහෙනම් මේ companies දෙකම identical. එහෙනම් මේ අලුත් company එක register කරන්න බෑ මේ Silva Sons කියන නම යටතේ. right. දැන් ඊළඟට අපි සමාගමක නමක් තෝරගත්තාම සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා සමාගමේ නම වෙනස් කරන්න. දැන් සමාගමේ නමක් තෝරගත්තට පස්සේ සමාගමේ නම වෙනස් කරන්නේ කොහොමද කියන කාරණාව change of a name has been set out in section 8. The procedure and the process has been stipulated under the section 8 of the number 7 of 2007 Companies Act. Now it says subsection 1 says a company may, they have the option to change obviously, to change its name by a special resolution. දැන් මේ මොකද්ද special resolution එකක් කියන්නේ කියලා මම ඉදිරියේදී video tutorial එකේදී වෙනම අපි resolution ගැන කතා කරනවා. but basically අපි ගත්තොත් එහෙම special majority 3/3 majority කියලා දැනට අපි හිතාගමුකෝ. එහෙම special majority එකකින් company එකක් නම වෙනස් කරනවා නම් special resolution එක කියන්නේ විශේෂ බහුතරයකින් 50%ක කැමැත්තක් තිබෙලා හරියන්නේ නැහැ. ඊට වැඩි පිරිස එකකේ කැමැත්ත ඇතුව තමයි කම්පැනි එකේ නම චේන්ජ් කරන්න ඕනේ. ඒ වගේම තමයි 3/2ක කැමැත්තක් තිබුණට විතරක් හරි මදි. එතනදී අනිවාර්යයෙන්ම prior approval එකක් ඕනේ. in writing approval එකක් ඕනේ කම්පැනි රෙජිස්ට්‍රාර්ගෙන්. සමාගමේ රෙජිස්ට්‍රාර් විසින් approve කරනවා නම්
ඒ වගේම ස්පෙෂල් රෙසොලියුෂන් එකකින් මේ නම චේන්ජ් කිරීම සම්බන්ධයෙන් රෙසොලියුෂන් එකක් පාස් වෙලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී 8.1 යටතේ section 8 subsection 1 යටතේ අපිට පුළුවන් කම්පැනි එකක් රෙජිස්ටර් කරන්න. එතකොට මේ වගේ කම්පැනි එකක නමක් චේන්ජ් කරනවා නම් if the company has decided to change its name within 10 working days, what they have to do is within 10 working days of the change. දැන් නම change කරාට පස්සේ දැන් special resolution එකත් හරි prior approval එකත් හරි ඒ විදිහට නම change කරාට පස්සේ නම change කරලා වැඩ කරන දවස් 10ක් ඇතුළතදී ඔවුන් notice එකක් දෙන්න ඕනේ, notice of the change to the registrar in the prescribed form. මේ අදාළ ෆෝම් එක යටතේදී ඔවුන් රෙජිස්ට්‍රාර්ව දැනුවත් කරන්න ඕනේ වැඩ කරන දින 10ක් ඇතුළතදී අපේ මේ නම මේ විදිහට වෙනස් කරා කියලා. එතකොට මෙහෙම දවස් 10ක notice එකක් ලබා දුන්නට පස්සේ upon receiving notice that a company has changed its name, registrar shall, දැන් මේ විදිහට notice එකක් දුන්නාට පස්සේ registrarට ලැබුණම registrar shall ඔහුට discretion එකක් නැහැ. ඔහු අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? prior approval එක දීලා තියෙන්නේ special resolution එකක් තියෙනවා. section 8 subsection 1 යටතේ දක්වලා තියෙන requirements fulfill කරලා තියෙනවා. එහෙනම් registrar මොකද කරන්න ඕනේ? ඒ අලුත් නම enter the new name on the register in the place of the former name. කලින් නම තිබ්බ තැනටම අලුතෙන් entry එකක් දාන්නේ නැහැ. enter the new name on the register in place of the former name. කලින් නම former name එක අයින් කළා ඒ තිබ්බ තැන අලුත් නම සඳහන් කරනවා. registration company register එකේ අලුතින් නම් එකක් ඉෂුව කරන්නවත් අලුත් තැනක ඉෂුව කිරීම නම සඳහන් කිරීමක් වෙන්නේ නැහැ. තිබ්බ තැනම අලුත් නම සටහන් කිරීමක් තමයි කරන්නේ. හැබැයි සමාගමේ නම වෙනස් වෙච්ච නිසා අලුතෙන් fresh certificate of incorporation අලුත් certificate එකක් ඉෂුව කරන්න ඕනේ. company certificate එකක් ඉෂුව කරන්න ඕනේ. ඒ prescribed form එකෙන් alter කරන්න ඕනේ මේ අලුත් නම change of the name and where the company has become or cease to be a private company, the fact of the change. දැන් හදිසියවත් මේක කලින් තිබුණේ private limited company එකක් විදිහට නම් දැන් මේක private company එකක් නෙමෙයි සහ ඇයි එක private company එකක් නොවන්නේ කියන කාරණාවන් මෙන්න මේ certificate of incorporation එකේ දක්වන්න ඕනේ. ඔන්න ওই කියන කාරණාවන් තමයි එතකොට section 8 යටතේ change of name නමක් වෙනස් කිරීමක් සම්බන්ධව දක්වන්නේ. So if a person wishes to change its company's name, the company has the discretion. Company may change. They have not fully been prohibited from changing the name. They are allowed to change the name but subject to specific procedure. They have to pass a special resolution with regarding to change of the name, and that after the special resolution been passed, they have to get the written approval from the registrar with regarding to the change of the name. If they do so, after obtaining the approval and after passing the special resolution, then they have to, once they have changed the name, they have to give such change of name notice to the registrar within 10 working days. And when the registrar receives such notice within that particular time, registrar shall enter the new name on the register in the place of the former name, and also he has to issue a new certificate of incorporation with the new name indicating the new name of the registered company. So those are the things that you need to remember for changing of a company name, and that the process has been stipulated in the section 8. And now with regarding to the public notice of a company name, the procedure has set out in section 9. The subsection 1 says that when a company being incorporated, the company has a obligation to make a public notice, but now that obligation has been repealed. Now the company has no obligation to make a public notice with regarding to the incorporation. Once they are incorporated, with regarding to their company name, they do not need to make a public notice. The duty has been shifted to the registrar. Now the registrar has the duty to make such notice. We have discussed this under the incorporation of company. Now section 9 subsection 2 says when company changes its name. දැන් අපි අර section 8 කතා කරපු විදිහට 8 විදිහට කතා කරපු විදිහට company එක නමක් වෙනස් කරනවා නම් යාළගේ නම වෙනස් කරනවා නම් යාළ මොකද කරන්න ඕනේ? within 20 working days මෙයාලා public notice එකක් දෙන්න ඕනේ. අපි මේ සමාගමේ නම වෙනස් කරනවා. මේ public notice එකේ දක්වන්නට ඕනේ සමාගමේ කලින් නම, former name එක, සමාගමේ number එක, registered office එකේ නම,
සහ විශේෂයෙන් දක්වන්නට ඕනේ දැන් මේ අලුත් සමාගමේ නම මොකක්ද කියන එක සම්බන්ධයෙන් මෙන්න මේ කියන කාරණාවන් දැක්වෙන පබ්ලික් නෝටිස් එකක් නම වෙනස් කළ දින 20ක් ඇතුළතදී කම්පැනි එක විසින් පබ්ලික් නෝටිස් එකක් ලබා දෙන්නට ඕනේ. මේ පළවෙනි සබ්සෙක්ෂන් එක රිපීල් වෙච්ච නිසා මේක විතරයි නම චේන්ජ් වීම සම්බන්ධයෙන් චේන්ජ් ඔෆ් අ නේම් සම්බන්ධයෙන් කම්පැනි එකට තියෙන රෙස්පොන්සිබිලිටි එක ඔබ්ලිගේෂන් එක. හදිස්සියවත් සබ්සෙක්ෂන් 3 යටතේ දක්වලා තියෙනවා කම්පැනි fails to give notice. කම්පැනි එක මේ නෝටිස් එක දුන්නේ නැත්නම් කම්පැනි එක මේ පනත යටතේදී වරදක් කරලා තියෙනවා guilty of an offence and also then the duty shift to the registrar to make the relevant notice publish. එහෙම අවස්ථාවකදී සමාගම එක පබ්ලිෂ් කරන්නේ නැත්නම් රෙජිස්ට්‍රාර් විසින් ඒ අදාළ නිවේදනය පබ්ලික් නෝටිස් එක publish notice එක cause කිරීමේ මේකක් තියෙනවා. They have to cause the notice of public. So those are the things which you have to learn for the selecting of a name and changing of a name. Now there's another thing which we need to learn under the selecting of a name, that is under section 10. It says direction to change name. දැන් කලින් අවස්ථාව සේරම තිබුණේ එක්ක අපි තෝර ගන්නවා නැත්නම් අපි නම වෙනස් කරනවා නම් ඒ වෙනස් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සමහර අවස්ථාවලදී රෙජිස්ට්‍රාර් ඩිරෙක්ට් කරනවා සමාගමේ නම වෙනස් කරන්න කියලා. රෙජිස්ට්‍රාර්ට ඔප්ෂන් එකක් තියෙනවා. රෙජිස්ට්‍රාර් may direct company to change name contravene to section 6. යම්කිසි අවස්ථාවකදී අර අපි කතා කරේ private limited company ද limited company කියලාද PLC කියලාද අර සමාගමේ නමේ අවසාන කොටස කොහොමද තීරණය වෙන්නේ කියලා. මෙන්න මේ කියන කාරණාවේදී private company එකක් හදිස්සියවත් PLC කියලා use කරන් තියනවා නම් එහෙමත් නැත්නම් කලින් තිබුණු private company එකක් දැන් මෙයාලා publicly shares held කරනවා නම් දැන් මෙයාලා contravene වෙලා තියෙනවා. දැන් කලින් private company එකක් දැන් shares publicly held කරන නිසා මෙයාලා PLC එකක් බවට පත් වෙලා තියෙනවා. නමුත් තාමත් මේ company එකේ නම තියෙන්නේ ABC Private Limited Company කියලා. අන්න එවැනි අවස්ථාවකදී it contravenes to the section 6, then registrar may direct company to change name. එහෙම අවස්ථාවේදී company එකට කියන්න පුළුවන් right ඔයාලා කලින් private limited තිබ්බ එක හරි. නමුත් දැන් ඔයාලා publicly shares sell කරන නිසා PLC එකක් කරුණාකරලා ඔයාලගේ නම දැන් direction එකක් දෙනවා private limited company එකක් විදිහට තියෙන එක PLC එකක් විදිහට නම වෙනස් කරන්නට කියලා. මේ පළවෙනි අවස්ථාව රෙජිස්ට්‍රාර්ට direction එකක් කරන්නට පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි request made to the registrar within 3 months of public notice. දැන් public notice එකක් දාන අවස්ථා දෙකක් තියෙනවා. සමාගමක් අලුතින්ම register කරනකොට registrar විසින් public notice එකක් දානවා ආයතනයේ නම ඒ ඇතුළත් විස්තර දක්වලා. ඒ වගේම section 9 subsection 2 යටතේ දාලා තියෙනවා සමාගමේ නම වෙනස් කරනවා නම් company name එක change කරනවා නම් section 8 යටතේදී එවැනි අවස්ථාවකදී තෝන් public notice එකක් දාන්න ඕනේ සමාගමේ මේ විස්තර දක්වලා. දැන් මේ විදිහට public notice එකක් මේ අවස්ථා දෙකෙන් සමාගමක් ආරම්භ කරනකොට හරි company name එක change කරනකොට හරි public notice එකක් දාන්නට පස්සේ within 3 months මාස 3ක් ඇතුළතදී කෙනෙක්ට objections දාන්න පුළුවන් registrar වෙත. රෙජිස්ට්‍රාර්ට මේ විදිහට objection එකක් ලැබුණොත් එහෙම within 3 months of public notice the objection is based on company name is similar and likely to cause confusion. මේ නම සමානයි ඒ වගේම මේ නමින් confusion එකක් ඇති කරන්න පුළුවන් කියලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී requesting company name registered before the current name. ඒතකොට එවැනි අවස්ථාවකදී එහෙම notice එකක් දුන්නට පස්සේ ඔවුන්ට පුළුවන් request එකක් දාන්න company name එක change කරන්න කියලා. මේ requesting company එක වෙන්න පුළුවන් name registered before the current name. දැන් මේ තියෙන company එකට වඩා කලින් register කරලා තියෙන company එකක් නම් ඔවුන්ට පුළුවන් request එකක් කරන්න සමාගම් registrar වරයාට මාස 3ක් ඇතුළතදී මේ public notice එක කරලා මේ අදාළ සමාගමේ නම වෙනස් කරන්න කියලා direction එකක් දෙන්නට කියලා. ඒ ඇවිල්ලා section 10 subsection A B යටතේ තමයි අපි කතා කරන්නේ. අපි ඒතකොට C යටතේ කතා කරනවා request made to the registrar name was not applied in good faith. දැන් අපි කලින් කතා කරා වගේ identical එහෙම කාරණාවක් නැහැ. identical නැහැ. හැබැයි not applied in good faith මේක bad marketing වැරදි විදිහට promotion වලට යොදා ගන්න. එහෙමත් නැත්නම් නම mislead කරන මේ ආකාරයේ වැරදි චේතනාවකින් good faith එකකින් නැතුව කෙනෙක් apply කරනවා නම් registrarට පුළුවන් request එකක් දාන්න. ඔයාට දීලා තියෙන power එක යටතේ request may direct company to change name මේ section 10 subsection 1 යටතේ දීලා තියෙන power එක යටතේ discretion power එක යටතේ මෙන්න
මේ කියන නම change කරන්න එහෙමත් නැත්නම් නම වෙනස් කරන්න කියලා ඩිරෙක්ෂන් එකක් දෙන්න කියලා කියන්නට පුළුවන්. 6C යටතේ කියනවා if the name was not applied in good faith. හොඳ චේතනාවකින් නෙමෙයි නම් වුන් නම යූස් කරලා තියෙන්නේ. එවැනි අවස්ථාවකදී පුළුවන් ඔය කියන විදිහේ ඩිරෙක්ෂන් එකක් දෙන්න. දැන් මේ විදිහට subsection එක යටතේදී ඩිරෙක්ෂන් එකක් දුන්නොත් එහෙම එවැනි අවස්ථාවකදී subsection දෙක යටතේ කියනවා company shall comply with the direction within 6 weeks. සති 6ක් හෝ රෙජිස්ට්‍රාර් විසින් දෙන දින කිහිපයකදී දා. සති 6ක් හරි එහෙම නැත්නම් රෙජිස්ට්‍රාර් කියන නම් මාස දෙකක් ඇතුළතදී 8 weeks ඇතුළතදී නම වෙනස් කරන්න කියලා ඒ රෙජිස්ට්‍රාර් කියන දිනේ. එහෙමත් නැත්නම් within 6 weeks company එක මේ අදාළ ඩිරෙක්ෂන් එකත් එක්ක comply වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලා මේ පනත යටතේදී guilty of an offense එකක් යටතේ වරදකාරයෙක් වෙනවා. එතකොට ඊළඟට අපි කතා කරනවා අවසාන වශයෙන් අපි කතා කරනවා selecting a name යටතේදී company එකක නම එහෙමත් නැත්නම් ඒ වගේම අපි කතා කරා incorporation එකේදී උන්ට ලබා දෙන company අංකය company number එක කොයි අවස්ථාවලදීද පාවිච්චි කරන්න කියලා. Normally the company name and company number has to be used in all business letters, all notices, publications, checks, invoices, company seal, and also the company name and company number must be displayed at the registered office. That is mandatory. Company के registered office එකේ ලියාපදිංචි office එක තියෙන තැන ප්‍රධාන ශාඛාව තියෙන තැන main office එක තියෙන තැන අනිවාර්යයෙන්ම company के නම සහ number එක display කරලා තියෙන්නට ඕන. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් තමයි අපිට company name සහ selecting name යටතේදී ඉගෙන ගන්නට තියෙන්නේ. මේ පාඩම සම්බන්ධයෙන් මොනවා හරි වලට ප්‍රශ්න තියෙනවා නම් වලට පුළුවන් අපේ 24/7 student care service එක හරහා ඔයාලගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ numbers දෙකෙන් එකකට වලට පුළුවන් Viber හෝ WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔයාලගේ ගැටලු නිරාකරණය කරගන්න.